නිරුවතින් පීනුවේ කවුදයි අනාවරණය වෙන්නේ වඩදිය බැසගියාට පසුව කියලා. අපේ මිත්‍රයා හරින් ෆර්නෑන්ඩෝ ඇමතුමා කිව්වා මෙහෙ මේ පැත්තේ අය සූට් මහගෙන ඉන්නවයි කියලා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පැත්තේ ඉන්න මිනිස්සු සූට් ටික ගලවගෙන ඉන්නේ නිරුවතින් ඉන්නේ. මොකද මේක තමයි ඇත්ත తත්වය. ඒ නිසා අපට මේ සූට් මාසන්න ඕනේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි මට මතකයි 2022 අයවැය ඉදිරිපත් කරන අවධියේදී මේ සභාවේම නොවැම්බර් මාසේ 2021 බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒ අයවැය ඉදිරිපත් කළ අවසන් දවසේ විපක්ෂයේ අවසන් කතාව කරේ විපක්ෂ වෙනුවෙන් මම. එදා අපි බැසිල් රාජපක්ෂ සහ ආණ්ඩුවට වැන්ද විතරයි නැත්තේ. අපි දිගටම කිව්වා මේ රට බංකලොත් වෙනවා. මේකට ක්‍රියාමාර්ග ගන්න කියලා. අපි ඒ වෙලාවේ ඉල්ලා සිටියා ද්විත්ව හිඟයක් තියෙන විශේෂයෙන්ම අයවැය හිඟ ඒ වගේම අපේ බාහිර ජංගම ගිණුමේ ඒ හිඟය ඒක නැති කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේදී ඒක ගණන් ගත්තේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරා. මේ වෙලාවේදී මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති බැසිල් රාජපක්ෂ මැතිතුමා නිවාඩ් කබ්‍රාල් මැතිතුමා ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙදා අද ඇති වෙලා තියෙන අර්බුදයට වග කිව යුතුයි. අත්ත වශයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් පත් කර යුතුයි. රට බංකලොත් කිරීම සඳහා එවකට හිටපු ඒ ඇමතිවරයා ඒ නිලධාරීන්ලා ඒ මේ රට නොමග යවුවා. අපි බංකලොත් වෙලා කියලා තියෙනකොට මේ සභාවේ සමහර ඇමතිවරු කිව්වා ඩොලර් බිලියන ගාණක් අපේ රටට එනවා එහෙම හිඟයක් නැහැ කියලා. මාස දෙකක් යනකොට ඒ විවාදය ඉවර වෙලා මාස දෙකක් යනකොට ජනවාරි මාසේ අපිට පළවෙනි ගෙවීම කරන්න බැරි වෙලා හිර වුණා. ඒ නිසා අපි ඉල්ලනවා කතානායකතුමාගෙන් අපිට මේකට තේරීම්කාරක සභාවක් අනිවාර්යයෙන්ම පත් කර යුතුයි කියලා. ගරු මන්ත්‍රීතුමනි ලී කුවන් යූ සිංගප්පූරුවේ හිටපු අගමැතිවරයා කිව්වා ශ්‍රී ලංකන් elections are an auction of non-existing resources. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඡන්දය කියන්නේ රටේ නොවන රටේ නොපවතින සම්පත් වෙන්දේසි කිරීමේ ක්‍රියාවලියක් කියලා. ඒක හරියට මා කිව්වේ. ඒ නිසා අද අපේ රටේ අපි ආදායමට වඩා වියදම් කරනවා. අපි නිෂ්පාදනයට වඩා පාරිභෝජනය කරනවා. හැබැයි අපි ඒ ගැන කිසිම තැකීමක් නැතුව වෙනස් කිරීමක් කරන්න නැතුව දේශපාලඥයෝ තාම පරණ විදියට යන්න මම හිතන්නේ හිතාගෙන ඉන්නේ. හැබැයි අපිට සැකයක් තියෙනවා ආණ්ඩු පක්ෂය. අද මේක අද තේරුම් අරගෙන තියෙනවාද කියන එක. මොකද ආණ්ඩු පක්ෂය තාම නිහතමානීව හරි දේ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැත්නම් තවම අවුරුදු ගණනාවක් කරපු ජනප්‍රිය මතය විතරක් ගෙනියන්නට කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද මහ බැංකු අධිපතිතුමා ළඟදී පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩමුළුවක් තිබ්බා. ඒ වැඩමුළුව අවසන් වුණාම විපක්ෂ මන්ත්‍රීවරු තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න නැගිට අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතය කියන්නට ඉඩ දුන්නේ නැහැ. බාධා කරා. එතකොට කෑ ගැව්වා. හර්ෂ ඩි සිල්වා මැතිතුමාට කතා කරන්න දුන්නේ නැහැ. එතකොට විපක්ෂයට ඇහුම්කන් දෙන්න බැරි නම් අර ජනතා අරගල භූමියේ සටන් කරපු ජනතාවට ඇහුම්කන් දෙයිද ආණ්ඩුව? මේ රටේ මිනිස්සු එදා ඇවිල්ලා කතා කරේ. මේක වෙනසක් ඇති වෙන්න ඕනේ කියලා. ඔබගේ ඡන්දදායකයෝ ආවේ. එතකොට විපක්ෂයේ මතයටවත් ගරු කරන්න බැරි නම් ඔබලගේ උද්දච්චකම වෙනස් වෙලා නැහැ. ඒ නිසා අරගලය හරහා අර රටේ ඇතිවෙච්ච අරගලය හරහා විවිධ අදහස් ආවා. විවිධ අරමුණු තියන අය ආවා. ඒ වගේම මේ අරගල කෝච්චියට දේශපාලන පක්ෂත් නැගගත්තා. හැබැයි මේ හැම කෙනාගෙන්ම මොකක් හරි හැම කාණ්ඩයක්ගෙන්ම මොකක් හරි හොඳ පාඩමක් හොඳ පණිවිඩයක් අපිට උපුටා ගන්න අවස්ථාව තිබුණා. ඒ හැම කෙනෙක්ගෙම දේශපාලන බලවේගවලින් පවා අලුත් දෙයක් අපට හිතන්න ඒ නිර්මාණය වුණා. ඉතින් එතකොට ඒකෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. හැබැයි මට කනගාටුයි කියන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩු පක්ෂය එම සිද්ධීන් වලින්වත් අද පාඩමක් ඉගෙනගෙන තියෙනවද කියලා අපට විශ්වාසයක් නැහැ. හැබැයි තව පැත්තක් තියෙනවා. අපි මවතියට පත් වෙනවා දැන් අද හැසිරෙන ආකාරය බලනකොට. දැන් මේ මෙතන ඉන්න අය අද නැගිටලා තමන් අද ඉදිරිපත් කරන මේ අතුරු අයවැය සම්මත කිරීම සඳහා පක්ෂව කතා කරනවා. එතකොට අපි ඒවා ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. එතකොට අද දකින්නට ඇත්තේ ඇත්තටම විටක ඔබ විසින්ම
ජනතාව ඉදිරියේ රටේ සංවර්ධනයට ස්වාධිපත්‍යයට ජාතික ආරක්ෂාවට අහිතකරයයි දේශපාලන වේදිකාවල හංවඩු ගාපු. ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්න කියලා කෑ ගහපු ඒවා වෙනුවෙන් අද පෙනී සිටීම. මේක පුදුමයි. ඔබගේ ස්ථාවරය ප්‍රතිපත්තියක් තියෙනවාද කියලා මේකෙන් පෙනී යනවනි. ඔබතුමන්ට එක දවස්වල එක පැතිවලට වැනුණා. ඒක තමයි ඇත්ත. ඉතින් ඕක කොතනද මේ අර්බුදයේ ආරම්භය? ඒක විටින් විට අපි මතක් කරන්න ඕනේ. ඔබතුමන්ලා. ඒතර ඔබතුමන්ලා තමයි වැඩිම කැපවීමක් කරන්න ඕනේ මේක වෙනස් කරන්න. අපි නෙවෙයි. 1994 සිට ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට පළු යන්න බැන්නා. එතුමාගේ ආර්ථික මොඩලයට ගැහුවා විවේචනය කරා. හැබැයි අවුරුදු 28ක්ම ඒකට විකල්පයක් ගෙනාවද? වැඩපිළිවෙලක් තිබුණාද ඒකට විරුද්ධව? ඒකට වෙනස් වැඩපිළිවෙලක් මතවාදයක් තිබුණාද? නැහැ. ඒ වෙනුවෙන් ජාතිවාදය, දේශප්‍රේමීත්වය, විදේශ ආක්‍රමණය, රාජ්‍ය සම්පත් විකුණනවා ආදි ජනප්‍රිය සිල්ලර කතා කියලා මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න ඡන්දයක් එනකොට වෛරය, ක්‍රෝධය පාවිච්චි කරලා තමයි ඡන්ද දිනුවේ. වැඩපිළිවෙලක් පෙන්නලා නෙවෙයි. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් බලයට ආවට පස්සේ මොකොත් කරුවේ නැහැ. 94 ඉඳලා තමයි මේ වැටීම ආවේ. 1994 වෙනකොට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාව, ඒ කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට ලංකාව අපි දකුණු කොරියාව, මැලේසියාව, ජපානය සාපේක්ෂව තරඟ කරන්න පුළුවන් රටක් බවට පත් කරලා තිබුණේ. ඒක තමයි යථාර්ථය. අවුරුදු 76 ගැන සාපය ගැන කතා කරනවා. හැබැයි 94 වෙනකොට ලංකාව හිටියේ වෙනත් තැනක ඕනෙම රටක් එක්ක තරඟ කරන්න. හැබැයි ඔතනින් වැටෙන්න පටන් ගත්තා. ඇත්ත වශයෙන්ම 80 දශකයේ චීනයේ අගමැතිවරයා දෙන් සියාපින් ඒ චීනෙන් කණ්ඩායමක් ඇව්ව ලංකාවට. අපේ නිදහස් වෙළඳ කලාපය බලලා ඒ මොඩලයම චීනයේ හදන්නට මේක හොඳම මොඩලය හදාගෙන උපුටාගෙන එන්න කියලා. ඒ මොඩලය තමයි චීනයේ හදාගත්තේ. හැබැයි චීනය කොහෙද ඉන්නේ, අපි කොහෙද ඉන්නේ? එතකොට එදා එතුමා ගෙනාපු වැඩපිළිවෙලේ අඩුපාඩුවක් තිබුණා නම් ඒක සංශෝධනය කරන්න තිබ්බා. හැබැයි ජේ.ආර්.ට ගැව්වා, ප්‍රේමදාස ජනාධිපතිතුමාට ගැව්වා. එතනින් පස්සේ කරපු වැඩක් නැහැ. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. එතකොට 2001 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකාම ප්‍රතිසංස්කරණ ගැන අපි කතා කරා. එස්.පී. දිසානායක මැතිතුමා එහෙම හිටියා ඒ ආණ්ඩුව. හැබැයි ඒක කරන්න දුන්නේ නැහැ. ආයේ වෛරය, ක්‍රෝධය ඇති කරා. එතකොට ඒවා නැවතුණා. 2015 ඉඳලා 2019 අපි අනිත් රටවල් එක්ක ගනුදෙනු කිරීම සඳහා අපි ප්‍රතිසංස්කරණ වැඩසටහන් කීපයක් ගෙනාවා. වෙළඳ කිවිසුම් අත්සන් කරන්න ගියා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා දන්නවා මොකද්ද වුනේ කියලා. ඕක දේශපාලනේ පාවිච්චි කරලා නැවැත්තුවා. ඉතින් මොකද්ද වුනේ? අපේ අපනයන විනාශ වෙලා ගියා. ඒක තමයි මැරෙන්න ගියා ඒ වෙලාවේ. ඉතින් මේක තමයි අර්බුදය. මේක තමයි ඇත්ත. ඒ නිසා අද රටේ සංවාදයක් තියෙනවා. IMF එක ගැන. IMF එක ගැන කතා කරනවා මොකද්ද මේක කරන්න කියලා. විවෘතව කතා කරමුකෝ. IMF භූතයක් බිල්ලක් කියලානේ කතා කරන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ස්ථාවරයක් නැහැ. උදේට කියනවා IMF එපයි කියලා, රැයට කියනවා IMF හොඳයි කියලා. හැබැයි සමගි ජන බලවේගය හැංගි හොරා නැහැ. අපි කෙලින් දෙයකට පෙනී හිටිනවා. අපි දන්නවා කොහොමද පෙනී හිටින්න ඕනේ කියලා. IMF එක ගැන කතා කරනවා නම් IMF එකට සමාජිකයෝ 190ක්, රටවල් 190ක් සමාජිකයෝ. ඒකේ චීනයත් සමාජිකයෙක්, රුසියාවත් සමාජිකයෙක්. IMF එකේ සමාජිකත්වය ගත්තේ නැති රටවල් 7යි තියෙන්නේ. එකක් කියුබාව, අනිත් එක ඊස්ට් තිමෝරය, අනිත් එක උතුරු කොරියාව, අනිත් එක ලීචන්ටන්ස්ටයින්. මට රට කොහෙද තියෙන කියලාවත් දන්නේ නැහැ. මොනාකෝ, එතකොට ටයිවාන්, වැටිකන් සිටි එක. ඔය ටික විතරයි නැත්තේ. එතකොට පැහැදිලිව ලෝකයේ සියලුම බලවත් සාර්ථක රටවල් IMF එකේ ඉන්නවා. එතකොට මේ IMF එක භූතයක් වෙන්න බෑනේ. හැබැයි IMF එක ගැන අපිට වෙන අදහස් තියෙනවා. අපේ ස්ථාවරය පැහැදිලි. අපි IMF එක ගැන කියනවා නම් IMF එකේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක ඊයේ අත්සන් කරා කියලා මාධ්‍ය ප්‍රකාශ කරනකොට අපටත් සතුටක් දැනුණා. රට හරි දිශානතියකට යන්න යම් අපිට සහනයක් ලැබෙනවා. මේ වැඩපිළිවෙලට ගිය එක හොඳයි කියලා අපි හිතුවා. හැබැයි අපේ අර්බුදයට මේක පූර්ණ විසඳුමක් නෙවෙයි කියන එක ඔබතුමන්ලා දන්නවා. මොකද IMF එක කියන්නේ පහසුකම් සලස්සන්න පමණයි. IMF is a facilitator only. IMF එකට අපේ ප්‍රශ්න විසඳන්න බෑ. විසඳුමක් නෙවෙයි මේක. මේක ඇත්තටම විසඳුමේ පූර්විකාවක් පමණයි. ඒක මතක තියාගන්න. ඒ නිසා මෙතනින් එහාට තමයි අභියෝග ටික එන්නේ. ඔබතුමන්ලට අභියෝග වලට ඔරොත්තු දෙන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. මොකද උදාහරණ කීපයක් ගත්තම ඉක්වඩෝ, ආජන්ටිනාව,
IMF එකෙන් ආධාර ණය අරගෙන අවුරුද්දක් දෙකක් යනකොට අවශ්‍ය වෙන ප්‍රතිසංස්කරණ පිළිවෙලකට කරපු නැති නිසා දේශපාලඥයෝ Tamanට ඕනේ විදියට නාස්ති කරලා ආපහු ඔය රටවල් දෙක තුන ආපහු වැටුණා. අර්බුදය ඊට වඩා දරුණු විදියට ආවා. ඒ නිසා ලංකාවේ මතක තියාගන්න මේක හරියට කරේ නැත්තම් මීට වඩා අමාරු තත්ත්වයක් ඇති වෙනවා. අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථක වීම පිළිබඳව IMF එකේ එක්ස්ටර්නල් ෆන්ඩ් ෆැසිලිටි වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග ඉන් පසුව තමයි නැත්නම් ඊට සාපේක්ෂව තමයි අපට අමාරුම වෙනස්කම් ටික කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ කාල පරිච්ඡේදය තුළ යම් යම් දේවල් කරන්න ඕනේ. එන්න මෙතන තමයි සමගි ජන බලවේගයට රජයේ වැඩපිළිවෙලත් එක්ක එකඟ වීමට ප්‍රශ්නයක් තියෙන්නේ. අපට මෙතන තමුන්නාන්සලා කරන හැම එකකටම එහෙයි කියන්න බෑ. එනිසා සමගි ජන බලවේගය අපේ ස්ථාවරය අපි දිගටම කිව්වා. අපි අර හැංගි හොරා කරේ නෑ. ජනප්‍රිය ස්ථාවරයක් ගත්තෙත් නෑ. හරි දේ වෙනුවෙන් පෙනී හිටියා. අපිට තිබුණේ IMF එකත් එක්ක කරන සාකච්ඡාවල් කරනකොට IMF එකේ කොන්දේසිවලට හෝ එයාලගේ සැලැස්මට යටත් නොවී අපිට ආවේනික ශ්‍රී ලාංකීය අපේ ප්‍රතිසංස්කරණ සැලැස්මක් අපි ඉදිරිපත් කර යුතුයි කියන තැන. ඒක IMF එකත් එක්ක හරියට සාකච්ඡා කරන්න හයිය තියෙන්න ඕනේ. ආණ්ඩුවකට ඒක කරන්න බැරි නම් වැඩක් නැහැ. අපි කතා කරා අවම පොදු වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලා. හැබැයි අපි දන්නේ නැහැ අගමැතිතුමනි එහෙම දෙයක් ඔයාලා කෙරුවද කියලා. අපිට පේන්නේ IMF එක කියන එක ඔයාලා කරනවා. ඔබතුමන්ලගේ සැලැස්ම වැඩපිළිවෙලක් තිබුණා නම් අපි ඉල්ලුවා ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා. ඉතින් IMF එක එකඟතාවයකට එන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ පිළිගන්නේ නැත්තම් සංශෝධනයක් කරන්න තිබ්බා. සාකච්ඡාවට කීපයක් තියලා කරන්න තිබ්බා. ඕක තමයි එහෙම තමයි කරන්න තිබ්බේ. එහෙමයි කරන්න ඕන නැත්තේ. ඒ නිසා මේ පැත්තෙන් රජයත් එක්ක අපිට වැඩ කරන්න බැරි එක හේතුවක් මේක. අපි උදාහරණයක් ගත්තම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණ කිරීම. මේ ප්‍රතිසංස්කරණ මොඩලය කුමක්ද? මොකද බටහිර රටවල් වල මොඩල භාවිතය කරන්නත් පුළුවන්. අපි ලෑස්ති නැහැ ඒවා කෙලින්ම ඒවට යන්න. ඉංගලන්තේ එක ක්‍රමයක් තියෙනවා. චීනයේ වෙන ක්‍රමයක් තියෙනවා. වියට්නාමේ මේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ වෙන මොඩලයක් තියෙනවා. ඊට වඩා මැලේසියාවේ කසානා කියන වැඩපිළිවෙලක් තියෙනවා. සිංගප්පූරු වල තෙමාසෙක් යටතේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ලංකාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනතාකරණය කියන ඒ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් අපට රටට ආවේනික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඒක ඊටාම වැදගත්. ඉතින් අපිට ඒ වගේ දෙයක් හරියට බලලා කරන්න තිබ්බා. දරු මන්ත්‍රීතුමනි එම නිසා මේ වගේ හයිබ්‍රිඩ් මොඩලයක් අපි හරියට කරා නම් මේ රටේ අවම විරෝධයක් අවම වේදනාවත් එක්ක අපිට මේ ප්‍රතිසංස්කරණ ටික කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා. කියමනක් තියෙනවා never let a crisis go to waste. ඒ කියන්නේ අර්බුදයක් අපතේ යන්න දෙන්න එපා කියන වචනයක් තියෙනවා. ඒකෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අපි අර්බුදයකින් නෙමෙයි අර්බුදය අපතේ යන්න දෙන්න එපා. මේකෙන් අපිට නැගිටින්න පුළුවන් නම් රටක් හැටියට ඒක වැදගත්. ඒ නිසා අපේ කුහකකම් නැහැ. අර හරින් ෆර්නැන්ඩෝ මැතිතුමා කිව්වා අපේ කණ්ඩායමේ සූට් දාගෙන ඉන්නවා කියලා. අපිට එහෙම හදිස්සියක් නැහැ. අපිට ඕනෙලා ආණ්ඩුවක් ගන්න පුළුවන්. අපිට හදිස්සි නැහැ. අපි අවංකව අපි මේ රට වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ නිසා ජනතා අරගලෙන් පණිවිඩයක් දුන්නා. ඒ ජනතා අරගලේ පණිවිඩය තමයි සමාජ සාධාරණත්වය. මේ රටේ සම අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලුවා. මේ රටේ සමහර වේස්තිත බැඳියාවන් තියෙන වරප්‍රසාදලත් කණ්ඩායමකට විතරක් මේ රටේ සියලුම සම්පත් සීමා කරන්න එපා කියලා කිව්වා. මේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න කියලා කිව්වා. ඉතින් ඒ අයට තමයි අර කවුද අපේ රෝහිත අබේගුණවර්ධන මහත්තයා කිව්වේ අරගල කාට්ටියට රැට්ටෝ මැට්ටෝ කියලා. ඒ අපේ රටේ මිනිස්සු තමුන්නාන්සලගේ ඡන්දදායකයෝ. ඒ වගේ මේ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. ඒගොල්ලෝ ලොකු කැපවීමක් කරා. ඒගොල්ලෝ අපිට හොඳ පාඩමක් උගන්වලා දුන්නා. ඒ පාඩම නැත්තම් අද මේ රට අනිත් පැත්ත හැරෙන්නෙත් නැහැ. අපි ඒව ඉගෙන ගන්න ඕනේ. දැන් මම කියන්නේ තමයි මම ගරු මන්ත්‍රීතුමනි මහ බැංකුව අධිපතිවරයා කිව්වා මේ වැඩමුළුවේ ආපු වෙලාවේ ලබන වසර වේදනාත්මක වසරක් ප්‍රතිසංස්කරණ ගොඩක් කරන්න ඕනේ කියලා. හැබැයි එතුමා කිව්වා ඒ වේදනාව වැඩියෙන්ම දැනෙන්නේ දිලිඳු දුප්පත් අයට කියලා. එහෙම කියලා කිව්වා. එහෙමනම් මේ රටේ ඉන්න අධිපතිතුමාම කියන වරප්‍රසාදලත් කාණ්ඩය මේ වේදනාව බෙදා ගන්න ඕනේ කියලා.
ඒක හරි. ඒ වගේම තමයි IMF එකේ කණ්ඩායම් නායකයා පීටර් බවර් එයා මොකද්ද කියන්නේ? මේ විසමානුපාතික වේදනාවක් ඇති වෙනවා දුප්පත් මිනිස්සුන්ට කියලා. disproportionate pressure on the poor. එතකොට මෙතනදී හැබැයි රජය මේ සඳහා කරන වැඩපිළිවෙල සහ හැසිරීම පිළිබඳව අපට ප්‍රශ්නයක් තියෙනවා. රජය ගන්න තීරණ ඒ පීඩනයට පත්වෙන ජනතාවට ඒ සාධාරණ ඉටු වෙන ආකාරයට ගන්නවාද? මොකද අපිට පේන්නේ රජය හැසිරෙන්නේ කොහොමද? ලෙඩා මලත් බඩ සුද්දයි කියන ප්‍රතිපත්තියකි. ඉතින් එහෙම කරන එකට අපිට නම් එකඟ වෙන්න බෑ. රජය විසින්ම නිර්මාණය කරපු ඔබ අගමැතිතුමා ඔබතුමා දන්නවා අකණ්ඩ උද්ධමනය තුළින් ඔබ තුමන්ලම නිර්මාණය කරපු මේ උද්ධමනය තුළින් රටේ පුරවැසියන්ට සතු ධනය අපරීක්ෂාකාරී අන්දමෙන් අපහරණය වෙලා තියෙනවා. මිනිස්සු ඇත්තටම මේ ක්‍රියාදාමය හරහා බහුතරයක් හිඟමනයට පත් වෙලා සහ අතලොස්සක් පමණක් ධනවතුන් බවට පත් වෙලා ඉන්නවා. එතකොට මේ මිනිසුන්ගේ වරදකට නෙවෙයි. එතකොට බදු වැඩි කරනකොට ඒ බදු වැඩි කිරීම සඳහා සමාජ සාධාරණත්වයක් ඇතිවෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපිට ඒක දකින්න පේන්නට නෑ. ඒ සමාජ සාධාරණත්වය ඇතිවෙන්න විදියක් අපි දකින්න මේ බදු ප්‍රතිපත්තිය තුළවත් අපි දකින්නේ නෑ. දැනට අපේ රටේ පොහොසත්ම 120 ජාතික ආදායමෙන් 50% බෙදා ගන්නවා. අපේ රටේ දුප්පත්ම 120 ජාතික ආදායමෙන් 5%යි භුක්ති විඳින්නේ. එතකොට බලන්න මේ පරතරය මේක වෙනස් කරන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේක එක්කෝ ආරක්ෂක දලක් ඇති කරන්න ඕනේ රටේ. එහෙම නැත්නම් පීඩ ආධාර දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් බදු ප්‍රතිපත්තිය හරහා ප්‍රතිව්‍යාප්තියක් ඇති වෙන්න ඕනේ. රීඩිස්ට්‍රිබියුෂන් ඔෆ් ඉන්කම් මේ දෙකෙන් තුනෙන් එකක් වෙන්න ඕනේ. මේ සමාජ සාධාරණත්වය ඇති වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි සමගි ජන බලවේගය පෙනී සිටින්නේ. ඒ නිසා ඔබතුමාන්ලා කියන හැම දෙයකටම අපි අත ඔසවන්න ලෑස්ති නැහැ. ඔබතුමන්ලාට ඕනේ මේ බලය රඳව ගන්න කොහොම හරි මේක ෂේප් වෙන්න. අපි එතන නැහැ. මේකේ සිස්ටම් චේන්ජ් එකක් එන්න ඕනේ. අපි ඒක කෙලින් මේ වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට තේරෙනවා ආර්ථික අවපාතයක් තියෙනකොට ඉවර කරන අවපාතයක් තියෙනකොට ව්‍යාපාර ආරක්ෂා කර යුතුයි. ව්‍යාපාරවල වලට තව බදු පටවන එක අමාරුයි. අපිට ඒක තේරෙනවා. ඒ අයට ඒ හයිය දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තමයි ආයෝජනය කරන්නේ, රස්සාවල් ඇති කරන්නේ. හැබැයි බදු ජාලය පුළුල් කරන්න පුළුවන්. බදු අය කිරීමේ එලිපත ත්‍රෙෂ්හෝල්ඩ් එක අඩු කරන්න පුළුවන්. එතකොට වැඩි පිරිසක් ඒක ඇතුළට එනවා. ක්‍රමවේද තියෙනවා. මොකද ඒක වැදගත්. හැබැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදු ප්‍රතිපත්තිය ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. ශැංග්‍රීලා හෝටලේ ඔබතුමන්ලා හැදුවා. ශැංග්‍රීලා හෝටලයට අවුරුදු 30ක බදු සහනයක් දීලා තියෙනවා. අවුරුදු 30ක්. එතකොට තම සතයක් අපිට ලැබෙන්නේ නෑනේ. එතකොට අපේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පොඩි කර්මාන්ත වලින් බදු අය කරනවා. හැබැයි මේ මහ ලොකු හෝටල් සමාගමට බදු සහන. දැන් මාලදිවයින ගන්න. මාලදිවයිනේ තිබුණා බෙඩ් ටැක්ස් එකක්. ඇඳකට ටැක්ස් එකක් ගහනවා. ඔඩබේස් සභාවේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කරන්න ගරු මන්ත්‍රීතුමන්ලා ඔබතුමාගේ කාලය අවසන් වෙ තිබෙනවා. එතකොට මේ බෙඩ් ටැක්ස් එක දැන් පරිවර්තනය කරා ග්‍රීන් ටැක්ස් එකකට. එක එන හැම විදේශ සංචාරයකට කුඩා දරුවෙක් වුණත් ඔඩබේස් ඩොලර් 6ක් ගරු කතානායකතුමා මූලස්සනයට කතානායකතුමනි ස්තුතියි. ශැංග්‍රීලා හෝටලේ දැන් අපි අර බදු සහනේ දීලා තියෙනවා. හැබැයි මාලදිවේ ඉන්නේ ග්‍රීන් ටැක්ස් එකෙන් ඩොලර් 6ක් එක විදේශ සංචාරකයින්ගෙන් ගන්නවා. ඒතර අපි ඒවට බදු නිදහස් කරලා තියෙන හැම එකකටම. දැන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඊයේ කතා කරනකොට එතුමා හොඳ වැදගත් කතාවක් කරා. එතුමා කිව්වා අපේ රටේ මේ වීමෝල් හිමියන් මහා පරිමාණයේ වීමෝල් මුදලාලිලා බදු ගෙවන්නේ නැහැ කියලා. එතකොට බාර් අයිතිකාරයෝ බදු ගෙවන්නේ නැහැ කිව්වා. එතකොට කැසිනෝකාරයෝ බදු ගෙවන්නේ නැහැ කිව්වා. සමහර අය ඉතා සුළු බද්දක් ගෙවන්න කිව්වා. මේක ප්‍රශ්නයක්. මේක තමයි අර ආරක්ෂා කරන කණ්ඩායම. මේ ඔක්කොමලා ඔයාලගේ ආණ්ඩුවේ ඉන්න අයනේ. වීමෝල් මාෆියාව, බාර් අයිතිකාරයෝ
එහෙම නැත්නම් කසිනෝ කාරෝ. ගරු- ඉතින් මේගොල්ලෝ ගරු කොහෙද? මන්ත්‍රීතුමා උතුරේ මේ කාලය අවසන්. කණ්ඩායම Taman විසින්ම ආරක්ෂා කරනවා වගේ මට පේන්නේ. ගරු මන්ත්‍රීතුමා, ඔබ තමයි ඔබතුමාගේ- ප්‍රශ්නය. මේකයි ඔබතුමාගේ කාලය කියන්නේ අවසන්. වේශ්චිත බැඳියාව කියන එක. ගරු කාලය අවසාන. මම ටයිම් එක ඉල්ලුවා කතා නැකතුමනි මට තව විනාඩි ඒකත් දෙකක්. දීලා තියෙන්නේ. 2 minutes. 2 minutes. ඒකත් දීලා ඉවර වෙලා තියෙන්නේ. Point of order. Standing orders are suspended. So you can Right. give him more time. Nice time. Right. අවධිය අත්හිටවල තියෙන පුතුමට අමතක වෙලා. තව විනාඩි දෙකකින් ඉවර කරන්න. හරි. ගරු කතානායකතුමනි ස්තුතියි. දැන් අපි ගන්න විදේශ සහ දේශීය ආයෝජන දේශීය ආයෝජන රටේ ආයෝජනයක් එන්නේ බදු මත නෙවෙයි. බදු නිදහස් කෙරුවා කියලා මේකට විදේශිකයන් එන්නේ නැහැ. මේ රටේ ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව, නීතියේ ආධිපත්‍ය, ease of doing business දර්ශකය, එවගේම ස්ථාවර විනිමයක්, ජාතික වෙළඳ ප්‍රතිපත්ති, දූෂණයෙන් තොර මානව අයිතීන් ඒ ටික සුරක්ෂිත කරන්න ඕනේ. රට අස්ථාවරණම් කොච්චර බදුසාහන දුන්නත් වැඩක් නෑ. හැබැයි මේ රජය හැසිරෙන ආකාරය විදේශායෝජනය හමුවේ හැසිරෙන ආකාරය හරියට තමාගේ ඇඳිවත පවා උනා දැමීමට ආණ්ඩුව ලෑස්ති විදේශායෝජන ගන්න. සමහරලාට අපිට හිතනවා රජය සම කරන්න පුළුවන්නේ අර වෛශා ස්ත්‍රියක් එයාගේ තමුන් ළඟට ගනුදෙනුකරුවෝ ගෙන්න ගන්නට හැසිරෙන ආකාරයට තමයි මේ ආණ්ඩුව විදේශායෝජකයන් ඉස්සරහා හැසිරෙන්නේ. කනගාටුයි කියන්න. හැබැයි එන මිනිහෙක් නෑ තවම. මොකද අනිත් ටික නෑ. ඔබතුමන්ලා කෙරෙහි විශ්වාසයක් නෑ. මේ දූෂිත ක්‍රමයක් තියෙනවා කියලා මිනිස්සු මෙහාට එන්නේ නෑ ආයෝජනය කරන්න. අපේ නීති පද්ධතිය ප්‍රතිසංස්කරණ ටික කෙරුවේ නෑ තමුන්නාන්සලා අවුරුදු 20 ගාණක්. ඒ නිසා දේශයක විශේෂම වැදගත්දේ රාජතාන්තික උපාය මාර්ග තියෙන්න ඕනේ. ඒ රාජතාන්තික උපාය මාර්ග තුලින් මූලික කොටස තමයි ආර්ථික රාජතාන්තික භාවය. ඉකොනොමික් ඩිප්ලොමසි. ආර්ථික රාජතාන්තික භාවය තුළින් ආර්ථික තරඟකාරීත්වය, ආර්ථික සහසම්බන්ධතාවය, අපනයන ඉලක්ක, විදේශ ආයෝජන ලබා ගැනීම වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. හැබැයි එහෙම අපේ වැඩපිළිවෙලක් තිබිලා නැහැ. ඔබතුමන්ලා අවුරුදු ගණනාවක් හිටියා හිතවත් අය විදේශ තැන්වලට තානාපතිවරු හැටියට යවනවා. රට හරි තැන එන්නේ නැහැ. මේවා වෙනස් කරන්න ඕනේ. අපි මේක දිනනවා නම්, මේ සටන දිනනවා නම්. ඒ නිසා අපි මේ වෙලාවේදී කියන්නේ අපි සමගි ජන බලවේගයේ අපට මේ වෙනස්කම් රට බේරගන්න ඕනේ. හැබැයි හැම දෙයකටම එහෙයි කියන්න අපි සූදානම් නැහැ. හරි දේ වෙනුවෙන් අපි ඕන දෙයක් කරන්න ලැහැස්ති. අපි විශ්වාස කරනවා මේ රටට ආවේනික මොඩලයක් සකස් විය යුතු. ඒක සමගි ජන බලවේගය තුළ අපි සකස් කරලා තියෙනවා. අපි ඕන වෙලාවක අපි රටට උදව් කරන්න අපි සූදානම්. ස්තුතියි. දුර්ලභ ගුණවර්ධන